नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अभिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्या आजीवा वेरमणि सिक्खापदं समादयामि ඉන්දතුනි අපට කියන්නට තිබෙන්නේ ආරම්මන සංග්‍රහය. අපි ద్వාර සංග්‍රහය පසුගිය දිනක අවසන් කළා. ආරම්මන සංග්‍රහයේ දැනගන්නට තිබෙන්නේ අරමුණු කොපමණද කොතෙක්ද ඒවා අරමුණු කොට ලැබෙනා වූ සිත් කවරේද කියන මේ කාරණය. ඒ අරමුණු තිබෙනවා 6ක්. ආරම්මන සංග්‍රහයේ දැක්වෙනවා අරමුණු 6ක්. රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියන මේ වශයෙන්. රූපාරම්මනේ කියන්නේ යම් වස්තුවක යම් කිසිවක දේක දක්නට ලැබෙන වර්ණ රූපය. ඒටයි රූපාරම්මණය කියලා දක්වන්නේ. ඉතින් රූපාරම්මන එක එක අරමුණක් ගැන සැලකෙන විට ඒ රූපාරම්මන මෙතකයි කියා දක්වන්නට බෑ. නමුත් ඒ රූපාරම්මන වශයෙන් ගනු ලබන ඒ ආරම්මණය එක අරමුණක් හැටියට සංග්‍රහ කරනවා. දැන් මේ අපි කොහි බැලුවත් ඒ දක්නට ලැබෙන්නේ රූපාරම්මණය. ඉතින් එහෙම බලන විට යම්තාක් වස්තු තිබේ නම් ලෝකයෙහි මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූතයන්ගෙන් හටගත්ත ඒ හැම එකකම තිබෙනවා යම්කිසි වර්ණයක්. එය දැකගත හැකි, එය බලාගත හැකි වර්ණයක් තිබෙනවා. ඒ තමයි රූපාරම්මන වශයෙන් ගන්න. එහෙම නැතුව ඒ රූප කියන શબ્දයෙන් දැක්වෙන අර රූප 28 පිළිබඳ වූ කතාවක් නෙවෙයි. රූපාරම්මනේ කියන්නේ රූප 28 අතුරෙන් එක රූපයක්. ඒ රූපය තමයි වර්ණ රූපය කියන්නේ. ඒ වර්ණ රූපය හැම කලාපයකම තිබෙනවා. නමුත් අපට මේ එකවර යම් කිසිවක් දකින විට ඒ දක්නට ලැබෙන්නේ යම් කිසි කලාපයක තියෙන ඒ එක රූපයක් කියලා නෙවෙයි කියන්නට තිබෙන්නේ. එතන ඒ කලාපගත ඒ කලාපගත රූප වර්ණ රූප සංකලන. මේ කොහොම හරි අපට යම් කිසිවක් දැක්කාම අනිත් දෙයකින් ඒ දේ වෙන්කොට ගන්නට පුළුවන් ආකාරයක් තිබෙනවා. ඒක අප මේ වර්ණ රූපේ නිසායි ඒ తත්වය ඇතිවන්නේ. දැන් අපට යමක් දකින්නට පුළුවන් නම් ඒ දැකිය හැක්කේම වර්ණයක් ඇති දෙයක්.
ඒ වර්ණයෙන් තමයි ඒ දේ වෙන්කොට දකින්නේ. එහෙම නැතුව දකින්නට වෙන දෙයක් නැහැ. අපට වර්ණ රූපය හැර දක්නා වූ වෙන දෙයක් නැහැ. ඒ නිසා ඒ දකින්නේ අපි චක්කු විඥාණයෙන් කියන එක දන්නවානේ. චක්කු විඥාණයෙන් ඒ වගේම අර චක්කු විඥාණය සහිත වූ සිත් තේලියකින් සිදු කරන කෘත්‍යයක් හැටියට අප සලකනවා. ඒ දැකීම එහෙම පිටින්ම ගත්තා. අපි වර්ණය දකින්නයි කියන්නේ චක්කු විඥාණයෙන් කෙරෙන කෘත්‍යයක් වැඩක්. ඒක අපි කෘත්‍ය සංග්‍රහයේදී දැනගත්තා. දැන් දස්සන කෘත්‍යය කියලා ඉගෙන ගත්තේ චක්කු විඥාණයෙන් කෙරෙන වැඩේ. ඒ චක්කු විඥාණයෙන් කරන වැඩේ කුමක්ද? රූපයක් දැකීම. ඒ රූපයක් දැකීම වශයෙන් සිදුවන්නේ කුමක්ද? රූපාරම්මණය චක්කු විඥාණයෙන් දැන ගැනීම. අන්නේ රූපාරම්මණය තමයි මෙතන ඒ ආරම්මන සංග්‍රහයේදී රූපාරම්මන කියලා දැක්කා. ඉතින් රූපාරම්මන අතීත රූපාරම්මන, වර්තමාන රූපාරම්මන, අනාගත රූපාරම්මන කියලා එහෙමත් බෙදන්නට පුළුවන්. මොකද හැම රූපයක්ම ඇති වෙන නැති වෙන එකක් නේ. ඒකට වර්ණ රූපේ කියන්නේ රූප සමගම උපදනා එක්තරා ඒ රූපයන්ටම අයත් ස්වභාවයක්. ඒක තමයි වර්ණ රූපය. ඉතින් වර්ණ රූපය පවත්නේ යම් රූප සමූහයක නම් ඒ රූපය බිඳෙන විට ඒ වර්ණ රූපයක් බිඳෙනවා. එහෙම වුණාම ඒ රූපාරම්මණය කියා සලකන වර්ණයන් ඇතිවෙන නැතිවෙන එකක් බැරි. ඒ ඇතිවෙන නැතිවෙන දේවලට තිබෙන කාල බෙහෙදය ඒ රූපාරම්මණයටත් තිබෙනවා. ඒ නිසා අපි රූපාරම්මණය පිළිබඳව කතා කරන විට කියනවා අතීත රූපාරම්මන, වර්තමාන රූපාරම්මන, අනාගත රූපාරම්මන. ඉතින් අතීත රූපාරම්මන චක්කු විඥාණයෙන් දැනගන්නට බෑ. අනාගත රූපාරම්මන චක්කු විඥාණයෙන් තාම අට නොගත් දෙයක් මේ චක්කු විඥාණයෙන් දැන් උපදනා චක්කු විඥාණයකින් දකින්නට බෑ. එහෙනම් චක්කු විඥානෙහි අරමුණ වන්නේ වර්තමාන රූපාරම්මන. වර්තමාන රූපාරම්මන. අන්න මේ විදිහට ඒ අරමුණු වශයෙන් හයක් දක්වනවා රූපාරම්මණය එයින් පළමු කොට කියන්නේ. ඒ රූපාරම්මණය නම් චක්කු විඥාණයෙන් දැනගත වෙන ඒ වර්ණ රූපයයි. ඒකයි තේරුම් ගන්නට තිබෙන්නේ. ඊළඟට ශබ්දාරම්මණය. ශබ්දාරම්මණය කියන්නේ මේ ශබ්දය. ඒ ශබ්දය නොයි දේ හේතු කොටගෙන ඇති වෙනවානේ. එක ශබ්දයක් තිබෙනවා සිතින් උපදින ශබ්දේ. තව එකක් මේ ඍතුයෙන් හට ගන්නා ශබ්ද. ඍතු. දැන් ඔය අපට ඇහෙන්නේ ඒ මොන ශබ්දයක්ද? උතුජ ශබ්දයක්. දැන් වැහි වතුර යම් කිසි තැනක ගැටෙනවා. ඒ ගැටීම හේතු කොටගෙන ඇති වෙනවා ශබ්දයක්. ඒ රූප සංඝට්ඨනේ කියන්නේ පඨවි ආදී ධාතුන්ගේ ගැටීමෙන් ඇතිවන ශබ්දයක්. ඉතින් ඒ ශබ්ද රූපය දැන් කනින් අහනවා නම් කනින් අහනවා කියන්නේ සෝත විඥාණයෙන් දැනගන්නා වූ ශබ්ද රූපය. ඒ සෝත විඥාණයෙන් දැනගන්නා ශබ්ද රූපය සෝත විඥාණය ඇතිවෙනකොට තිබෙන ශබ්ද රූපයක් වෙන්නට ඕනේ. එහෙම නැතුව සෝත විඥාණය ඇතිවෙනකොට නැති වුණු ශබ්දයක් අරමුණු කරන්නට බෑ. ඒ වර්තමාන ශබ්දාරම්මණය කියන්නේ ඒ නිසා. අනේ එහෙම ශබ්දාරම්මණය ගන්ධාරම්මණය කියන්නේ මේ පඨවි ආදී ධාතු එකතු තැනක තිබෙනවා. ඒ කලාපෙහි අපට ඇතැම් විටක දැනගන්නට හැකිවන ඇතැම් විටක දැනගන්නට තරම් ගොරෝසු නොවන ගන්ධයක් තිබෙනවා. ඒ ගන්ධය අපි ඇතැම් විටක සුවඳක් කියනවා. ඇතැම් විටක දුර්ගන්ධයක් කියනවා. ඒ දුර්ගන්ධ වශයෙන් හෝ සුගන්ධ වශයෙන් ඇතිවන්නේ ගන්ධාරම්මණය. ඒ ගන්ධාරම්මණය ඒ ඝාන විඥාණයෙන් දැනගන්නා එක. ඒ ගන්ධාරම්මණය වර්තමාන ගන්ධාරම්. අතීත එකක් නෙවෙයි ඒ දැනගන්නට හැක්කේ ඝාන විඥාණය. වර්තමාන ගන්ධාරම්. ඒ එහෙම ගන්ධාරම්මණය රසාරම්මණය කියන්නේ මේ ජීවහා ප්‍රසාදෙහි ගැටෙන ජීවහා විඥාණයෙන් දැනගන්නට ඇති
ඒ රසය. ඒක රසාරම්මන. ඉතින් මේ රසය නොඑක ආකාරයි. පිත්ත රසය කියනවා, කටුක රසය කියනවා, මිහිරි රසය කියනවා, ඇඹුල් රසය කියනවා, ලුණු රසය කියනවා. ඒ විදිහට රස විවිධයි. ඒ විවිධ වූ රසය තමයි රසාරම්මන වශයෙන් දක්වන්නේ. ඒ රසාරම්මණය ජීවහා විඥාණයෙන් දැනගන්න. ඊළඟට ඒ ජීවහා ద్వාරික සිත් වලින් දැනගන්නේද ඒ රසාරම්මණය. දැන් අපි ඒක ඒ ద్వාරික සිත් පිළිබඳව කතා කරන විට කිව්වා. චක්සු ద్వාරික සිත්, සෝත ద్వාරික සිත්, ගාන ద్వාරික සිත්, ජීවහා ద్వාරික සිත්, කාය ద్వාරික සිත්. චක්සු ద్వාරික සිත් වල ආරම්භන වන්නේ වර්තමාන රූපාරම්මණය. සෝත ద్వාරික සිත් වල ආරම්භන වන්නේ වර්තමාන ශබ්දාරම්මණය. ගාන ద్వාරික සිත් වල ආරම්භන වන්නේ වර්තමාන ගන්ධාරම්මණය. ජීවහා ద్వාරික සිත් වල ආරම්භන වන්නේ වර්තමාන රසාරම්මණය. කාය ద్వාරික සිත් වල ආරම්භන වන්නේ වර්තමාන පුඨබ්බාරම්මණය. ඒ පුඨබ්බාරම්මණය කියන්නේ ඒ ධාතු තුනක් පඨවි, තේජෝ, වායු. දැන් ඒ පුඨබ්බාරම්මණය අනිත් ආරම්මන සතරින් වෙනස් වෙනවා. ඒ සතරින් බොහොම වෙනස්. හේතුව අනිත් ආරම්මන සතර වශයෙන් දක්වා තිබෙන්නේ මහා භූත නිසා හටගන්නා උපාදා රූපේ කියන හතරක්. මහා භූත තමා ප්‍රධාන රූප. ඒ ප්‍රධාන රූප නැති කිසිදු රූපයක් ලැබෙන්නේ නැහැ. හැම රූප ධාතු කොටසකම ඒ කියන්නේ රූප වශයෙන් සලකනු ලබන යම් තාක් දේ තිබේ නම් ඒ සියල්ලෙහිම තිබෙන නොඅඩුව තිබෙන ධාතු සතර තමා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා දක්වනවා. ඒ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ඒ ධාතු සතර යම් තැනක වේද. ඒ කියන්නේ ඒ ධාතු සතර වුණොන්ගෙන් වෙන්ව පවතින්නේ නැහැ. ඒ එකට පවතින එකට ඇතිවන ඒ ධාතු සතර එක් වූ තැනක ඒ එක් වූ තැන තමයි අපි කලාපයේ හැටියට ගන්නෙ. ධාතුන්ගේ එක්වීම. ඒක කලාපය. ඒ කලාපයක ඒ කියන්නේ රූප තන්ව තියෙන්නේ නැහැ. රූප තිබෙන්නේම කලාපයක්. කලාපය කියන්නේ මිටියක්. ඒ රූප ගොන්නක තිබෙන රූප හතරක් තමයි වර්ණය, ගන්ධය, රසය, ඕජාව. එයින් වර්ණ වශයෙන් දක්වන දේ තමයි මේ රූපාරම්මණය. ඉතින් ඒ නිසා මේ තේරුම් ගත යුතු තිරෙන්නේ යම් කිසි එක රූප කලාපයක. ඒ රූප කලාපය කියන්නේ අපේ ඇහැටවත් පේන්නේ නැති දෙයක්. ඒ රූප කලාපයක තිබෙන වර්ණය මේ අපේ චක්කු විඥාණයෙන් දැනගන්නවයි කියලා නෙවෙයි තේරුම් ගන්නට. ඒ කලාප වල තිබෙන ඒ වර්ණ රූප රාශියන් එකතු මිශ්‍ර වර්ණයක්. නැත්නම් එක එක කලාපයක තියෙන වෙන වෙන වූ ආරම්මණය වශයෙන් ගන්නා වර්ණ රූපයක් නෙවෙයි තියෙන්නේ. මේ මිශ්‍රණය අපේ චක්කු විඥාණයට යොමු වෙනවා. එවිට ඒ රූපාරම්මණය දැනගන්නා සිත් උපදින. අනේ විදිහටයි ශබ්ද රූපයක් තියෙනවා. දැන් ශබ්ද රූපය කියන්නේ හැම ශබ්දම අපේ සෝත විඥාන චිත්ත වීතියෙන් නැත්නම් සෝතද්්වාරික චිත්ත වීතියෙන් ඒ සෝතද්්වාරික සිත් වලින් දැනගන්නට හැකිවන්නේ නැහැ. සමහර ශබ්ද මේ ලෝකයේ තියෙන ඔක්කොම ශබ්ද අපේ කනට යොමුවන්නේ නැහැ. ඇතැම් ශබ්ද අපට ඇහෙන්නේ නැහැ. ඒ ඇසීමට තරම් ප්‍රබල නොවේ නම් ඇහෙන්නේ නැති ශබ්ද. නමුත් යම් කිසි වේලාවක අපට යම් ශබ්දයක් ඇසෙනවා නම් ඒ ඇසෙන්නේ කුමක්ද? ශබ්දාරම්මණය කියන්නේ ඊට. එතකොට ශබ්ද රූපේමයි ශබ්දාරම්මණය. ගන්ධ රූපයයි ගන්ධාරම්මණය. ගන්ධය කියන්නේ ඒකේ සුවඳ හෝ දුගඳ හෝ යම් කිසි දෙයක්. සමහර විටක අපට හිතෙන්නට පුළුවන් යම් කිසිවක කිසිදු ගඳක් නැtei කියලා. ඒකේ සුවඳකුත් නැහැ දුගඳකුත් නැහැ. නමුත් එහෙම නෙවෙයි අපේ ධර්මෙහිදී උගන්වන්නේ. අපි ධර්මෙහි විශේෂයෙන් ඒ කිසිදු දෙයක් ඒ කියන්නේ රූප පුඤ්ජයක් රූප ගොඩක් නැත්නම් රූප කලාප යම් තැනක වේද එතන තිබෙනවා ගන්ධයක්. එතකොට මේ රූප කලාපයටම අයිති. ඒ රූප කලාපෙහිම තිබෙන එකක් තමයි
ගන්ධය කියන්නේ. නමුත් මේ ගන්ධය ඇතැම් විටක නොදැනෙන ගන්ධයක් වෙනවා. ඒ නදහස් කරන්නේ ඒ ගන්ධය නොදැනෙනවා කියන්නේ අපේ ගාහන විඥානේ නැත්නම් අපේ ගාහන ප්‍රසාදය මේ ගන්ධය වැදගෙන එය දැන ගැනීමට හැකි තත්වයක පවත්නා එකක් නොවන්නට පුළුවන්. තවත් විදිහකින් කියනවා නම් ඒ ගන්ධය දැනගත හැකි නැත්නම් ඒ ගන්ධය මේ වැදුනාම ඒ ගාහන ප්‍රසාදයේ කියන එකේ ඒ ගාහන ප්‍රසාදයේ තරම් තියුණු එකක් නොවන්නට පුළුවන්. ඒ නිසා එහි වැදෙන ඒ ගන්ධය අපට නොදැනෙන්නේ. එහෙම වුණත් කිසිවක ගන්ධය නැත්තේ නෑ. ගන්ධය තිබෙනවා හැම රූප කලාපයකම. ඒ නිසා තමයි රූප කලාප ගැන කතා කරන විට කියන්නේ වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මේ හතරම පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර එකතු වූ තැන තිබෙනවා. එතන ගන්ධයක් තිබෙනවා. ඉතින් දැන් සමහර ගන්ධ තිබෙනවා අපට දැනෙන්නේ නැති. ඒත් මේ සමහර සතුන්ට දැනෙනවා. මේ සතුන්ට දැනෙනවා ඒ ගන්ධය. අපට දැනෙන්නේ නැහැ. ඒයින් තේරුම් ගන්නට තිබෙන්නේ අපට දැනගත නොහෙන ගන්ධයන් පවා තිබෙනවා. ඒ අපට දැනගත හැකි එකයි ගන්ධ ආරම්මණය වන්නේ. නැත්නම් ඒක ආරම්මණය කියන්නට බෑ. ආරම්මණය වන්නේ අපේ සිතකින් දැනගත හැකි වූ කල්හි ඒකට ආරම්මණය කියන්නේ. එහෙම නැත්නම් ගන්ධය තිබෙන්නට පුළුවන්. ඒ ගන්ධය ආරම්මණයක් වෙන අවස්ථාවකදී තමයි ඒක ගන්ධාරම්මන කියලා දක්වන්නට පුළුවන්. මොකද ඒ අරමුණෙහි ඉබගෙන හට ගන්නා සිත් උපදින ගන්ධාරම්. රසාරම්මනේ කිවේ ඒ රසය ජීවහා ප්‍රසාදෙහි ඒ රසය ගැටෙන්නේ ඒත් පඨවි ආදි ධාතු නිසා හට ගන්නා උපාදා රූපයක්. උපාදා කියන වචනයෙන් කියන්නේ නිසා හට ගන්නා කියන එකයි. මොනවා නිසාද? පඨවි ආදි ධාතු සතර නිසා හට ගන්නා රූප උපාදා. ඒයින් එකක් තමයි රසය. ඒ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස කියන මේ හතර පඨවි ආදි ධාතු සතර නිසා හට ගන්නා උපාදා රූප සතර. එහෙම නෙවෙයි පොට්ටබ්බාරම්මණය කියන්නේ. පොට්ටබ්බාරම්මණය ධාතු තුනක්. පඨවි ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ඒ ධාතු තුනක් තමයි පොට්ටබ්බාරම්මණය වන්නේ. ඉතින් ඒ ධාතු තුනම එක අවස්ථාවකදී පොට්ටබ්බාරම්මණය වන්නේ නැහැ. මොකද ඒ ධාතු තුනෙන් යම් කිසිවකුයි එක අවස්ථාවකදී අරමුණ වන්නේ. පොට්ටබ්බාරම්මණය. දැන් සමහර දේවල පඨවි ධාතුව උත්සන්නයි බලවත් තිබෙනවා. ඒ දේවලදී ඒ දේවල් අපේ ශරීරෙහි ගැටෙන විට එහි තිබෙන පඨවි ධාතුයි හැපෙන්නේ. එවිට ඒ පඨවි ධාතු ඝට්ටණයෙන් එය අරමුණු කොට උපදනා කාය විඥානය. ඊට පළමු උපදනා පංචද්වාරා වජ්ජනය, කාය විඥානය, සම්පටිච්ඡනය ආදී ඒ කායද්වාරික සිත් උපදිනවා. ඒ පොට්ටබ්බාරම්මණෙහි ඒකකින්. එතන පොඩි පොට්ටබ්බාරම්මණය වුණේ පඨවි ධාතු. දැන් විටකදී පොට්ටබ්බාරම්මණය වෙනවා තේජෝ ධාතුව. ඒ තේජෝ ධාතුව පොට්ටබ්බාරම්මණය වෙන්නේ යම් කිසිවක තිබෙන සීත ගතිය නම් ශරීරයට දැනෙන්නේ නේ, කාය විඥාණයට දැනෙන්නේ. එහෙම නැත්නම් එහි තිබෙන උෂ්ණ ගතිය. දැන් අපි උණු වතුර ඇඟේ ගැටෙනවා. එවිට අපට දැනෙනවා එහි තිබෙන උෂ්ණ ගතිය. එවිට අරමුණ වූයේ පොට්ටබ්බාරම්මණය තමයි ආරම්මණය. එහෙනම් මේ පොට්ටබ්බාරම්මණය වශයෙන් ගත් ධාතුව කුමක්ද? තේජෝ ධාතුව. අයිස් ඩිංගක් ඇඟේ ගෑවුවා. එවිට අපට දැනෙන්නේ සීතලය. ඒ සීතලය කියන්නේ තේජෝ ධාතුව. සීත උෂ්ණ කියන මේ දෙකම අයත් වන්නේ තේජෝ ධාතුව. ඊළඟට වායෝ ස්වභාවයට. දැන් සුළඟට අපි ශරීරය යොමු කරන විට එහෙම අවස්ථාවලදී අපට වායෝ ධාතුවයි පොට්ටබ්බාරම්මණය වන්නේ. ඒ කිසිවක තිබෙන ආපෝ ධාතුව ඒ පොට්ටබ්බාරම්මණය වශයෙන් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ශරීරෙහි ගැටෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්නට ටිකක් අපහසු. නමුත් තේරුම් ගන්නට උත්සාහ කළ යුතු දෙයක්.
පොට්ටබ්බාරම්මණය වන්නේ පඨවි තේජෝ වායෝ කියන මේ භූත රූප තුන මිසක ආපෝ ධාතුව නොවේ. ඒ නිසා මේ රූප පිළිබඳ කතාවේදී ආපෝ ධාතුව දක්වන්නේ සුකුම රූපයක් කියන. සුකුම රූපයක්. දැන් ආපෝ ධාතුව අධිකව තිබෙන්නේ කොහිද කියලා ඇසුවොත් කිව යුතුව තිබෙන්නේ ආපෝ කියන වචනේ පාවිච්චි කරනවානේ ජලයට. ජලයට. ඉතින් ජලය අපි කියමු ජලයේ කෙනෙක් බහිනවයි කියලා. ජලයට බහිනවා. ජලයට බැස්සම් ඒ ජලයේ තිබෙන ආපෝ ධාතුව නෙවෙයි ශරීරයේ ස්පර්ශ වන්නේ ගැටෙන්නේ. එහි තිබෙන තේජෝ ධාතුව එහෙම නැත්නම් සමහර විටක එහි තිබෙන පඨවි ධාතුව බොහොම තදින් ඇඟේ වදින සමහර විට ඇඟ රිදෙන විදිහේ මේ තත්වයෙන් ශරීරෙහි ගැටෙන්නට පුළුවන් ඒ ජලෙහි තිබෙන පඨවි ධාතුව. දැන් ඔය පීල් එකට හිස අල්ලනවා නම් නාන්නට දන්නවනේ පීලි කියලා තියෙන එහෙම පීල් එකට ඒ විට හරියට විටිපහරක් ඔළුවට ගහනවා වගේ දැනෙන්නට පුළුවන්. ඒ තිබෙන පඨවි ජලෙහි තිබෙන පඨවි ධාතුව. ඒ ගංගාවක බහලා නාන විට වුවද බොහොම තදින් ඒ රළ ගහන අවස්ථාවලදී එහි තිබෙන අර වේගවත් ඝට්ටනය ඒ පඨවි ධාතු වශයෙන් ගැටේ. ඒ සමහර විටක ඒ ගංගා ජලය බොහොම සීත වේලාවක් නම් සීත නම් එහි තියෙන සීතල දැන. ජලය රත් වූ අවස්ථාවකදී නම් එහි තිබෙන උෂ්ණය දැන. ඒ තේජෝ ධාතු. අනේ විදිහට ජලයේ හිවුවා දැනෙන්නේ ආපෝ නෙවේ. ඒ පඨවි තේජෝ වායෝ කියන මේ තුන අතරින් එකක්. අනේ එහෙම ඒ පොට්ටබ්බාරම්මණය කියන්නේ පඨවි ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ තුනයි පොට්ටබ්බාරම්මණයට ඇතුළත් වන්නේ. ඒ අවස්ථාවවලදී ඒ ධාතු තුන අතුරෙන් යම්කිසි එක් ධාතුවක් තමා ඒ අවස්ථාවේදී පොට්ටබ්බාරම්මණය වශයෙන් ලැබෙන්නේ. ඒකයි තේරුම් ගන්න. පොට්ටබ්බාරම්මණය. ඉතින් ඒ රූපාරම්මණය අරමුණු කොට උපදනා චිත්ත වීතියක් නැත්නම් චක්සුද්්වාරික සිත් උපදිනවා නම් ඒ උපදින්නේ වර්තමාන රූපාරම්මණය අරමුණු කොට කියන එක මතක තියාගන්න. අතීත රූපාරම්මණය ගන්නට හෝ අනාගත රූපාරම්මණය ගැනීමට හෝ ඒ චක්සුද්්වාරික චිත්ත වීතියකට චක්සුද්්වාරික සිත්වලට පුළුවන් කමක් නැහැ. ශබ්දාරම්මණයත් එහෙම අතීත වර්තමාන අනාගත කියන භේදයට වැටෙනවා. කාල භේදයට වැටෙනවා. එයින් වර්තමාන ශබ්දාරම්මණයයි සෝතද්්වාරික සිත්වලට ආරම්භනවා. වර්තමාන ගන්ධාරම්මණයයි ගහනද්්වාරික සිත්වලට ආරම්භනවා. වර්තමාන රසාරම්මණයයි ජීවාද්්වාරික සිත්වලට ආරම්භනවා. වර්තමාන පොට්ටබ්බාරම්මණයයි කායද්්වාරික සිත්වලට ආරම්භනවා. දැන් එහෙම උනාට ඒවා අතීත රූපාරම්මන අනාගත රූපාරම්මන කියන මේවාද අරමුණු කරමින් සිත් උපදින. සිත් වලට ඒවා අරමුණු කරන්නට කිසිදු බාධාවක් නැහැ. දැන් අපි දුටු දේවල් පිළිබඳව දැන් අපට සිතට හැකි. ඒ ගැන සිත් ඇති කරගන්නට පුළුවන්. සමහර විටක ඒවා පිළිබඳව සතුටු වෙනවා. සන්තෝෂයට පැමිණෙනවා, ප්‍රීති වෙනවා. ඇතැම් වේලාවකදී ඒ අතීතයේ දුටු දෙයක් පිළිබඳව දැන් තරහ ඇති වෙනවා. කනගාටු උපදිනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. ඒ අතීත දේවල්. ඒ අතීත රූපාරම්මණයන් පිළිබඳව දැන් අපට සිතන්නට පුළුවන්. ඒ සිතන විට චක්සුද්්වාරික සිත් නෙවෙයි අපට උපදින්නේ. එවිට උපදින්නේ මනෝද්්වාරික සිත්. ඒකට මනෝද්්වාරයෙන් පුළුවන් අතීත රූපාරම්මන, වර්තමාන රූපාරම්මන, අනාගත රූපාරම්මන කියන මේ සියල්ලම ගන්න. ඒ රූපාරම්මන වශයෙන් සැලකනවා. ඒ රූපාරම්මන සියල්ලම අරමුණු කිරීමේ හැකියාවක් තිබෙනවා මනෝද්්වාරය. චක්සුද්්වාරයට නැහැ. චක්සුද්්වාරික සිත් වලට හැකිවන්නේ වර්තමාන රූපාරම්මණය ගැනීම කරන්නට පමණයි. සෝතද්්වාරික සිත් පිළිබඳවත් ඒ නියමයයි. ඒ අතීතයේ ඇසූ දෙයක් දැන් සිතනවා නම් ඒ එවිට ඇතිවන්නේ මනෝද්්වාරික සිත්. අතීත ශබ්දාරම්මණයක එල්බගෙන හටගන්නා
මනෝද්වාරික සිත් දැන් උපදින්නේ. ඒ වගේම අනාගත ශබ්ද ආරම්මණයන් අරමුණු කොට උපදනා මනෝද්වාරික සිත් දැන්. අනාගත ශබ්ද ආරම්මණය. සමහර විටක ඒ ශබ්ද පිළිබඳව අපි හිතනවානේ. නේ? ඒ ශබ්දයන් පිළිබඳව. ශබ්දයන් කියන්නේ ඒ අපි අහන්නට බලාපොරොත්තු වන දේවල්. අහන්නට බලාපොරොත්තු වන දේවල් පිළිබඳව දැන් හිතනවා හෙට බණ අහන්නට තියෙනයි කියලා දැන් අපිට හිතට හැකියි. බණ අහන්න යනවායි කියන්නේ. ඒ ආදි වශයෙන් ඒ අනාගත ශබ්ද අරමුණු කොට වර්තමාන සිත් යෙහි සිත් උපදින. ඒ ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන ඒවා එකයි. දැන් ඒ වර්තමාන ඒවා දැනගනිමින් උපදනා සිත් තමයි ඒ චක්සුද්්වාරික, සෝතද්්වාරික, ධානද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික වශයෙන්. අතීත වර්තමාන අනාගත කියන මේ තුන් කාලෙහි පිළිබඳ වූම ඒ රූපාදී ආරම්මණයන් එල්බගෙන හට ගන්නට හැකි ශක්තියක් තිබෙනවා මනෝද්වාරික සිත්වල. ඒ නිසා මනෝද්වාරයෙන් ඒ සියල්ලම අරමුණු කළ හැකියි. එහෙම රූපාරම්මනාදී පහ දක්වනවා. විශාලම ආරම්මණය වන්නේ. විශාලමයි කියන්නේ ඊට ඇතුළත් වන ධර්ම සංඛ්‍යාව ගැන සැලකන විට විශාල ආරම්මණය වන්නේ ධම්මාරම්මණය. ඒ ධම්මාරම්මණයට සමහර රූපත් ඇතුළත්. සිත් සියල්ලම, චෛතසික සියල්ලම. එතකොට සමහර රූපයි කිව්වම රූප සියල්ලම නොවන බව පේනවනේ. රූප සියල්ලම නොවේ. ඒ මොකද රූප සියල්ලම නොවේ කිව්වේ අතීත රූපාරම්මණය රූපාරම්මණයක් මිසක ධම්මාරම්මණයක් නෙවේ. අනාගත රූපාරම්මණය මිසක ධම්මාරම්මණයක් නෙවේ. ඒක විශේෂයෙන් කියන්නට ඕන කලේ සමහරෙකු හිතනවා. පමණක් නෙවෙයි අපිට කියනවත් ඇසිලක් තිබෙනවා. ඒ අතීත රූපාරම්මණය වර්තමානයේදී ආරම්භ කරනවා නම් එවිට ඒක ධම්මාරම්මණයක් වශයෙන් ආරම්භ කරන්න කියලා. නෑ. ඒ අතීත රූපාරම්මණය පසු කලකදී ධම්මාරම්මණය වෙන්නේ නෑ. ඒ රූපාරම්මණය කියන්නේ රූපාරම්මණය. ඉතින් මේ රූපාරම්මණය පිළිබඳව තිබෙන කාල බෙහෙදය තීරු ගන්නට ඕනේ. ඒක අතීත රූපාරම්මණය, වර්තමාන රූපාරම්මණය, අනාගත රූපාරම්මණය. ඒ වගේම ධම්මාරම්මණය කියන එකත් ඒක අතීත ධම්මාරම්මන, වර්තමාන ධම්මාරම්මන, අනාගත ධම්මාරම්මන. ඒ ධම්මාරය මොකද අතීත සිතක් පිළිබඳව යමෙක් අරමුණු කරනවා නම් ඇති වෙලා නැති වුණු සිතක් පිළිබඳ. ඒක අතීත. තාම හට නොදත් සිතක් පිළිබඳවත් සිතන්නට පුළුවන්. ඒක අනාගත. වර්තමානයේ දැන් කෙනෙකුට ඇතිවන අපේම සිත අපේ සිතින්ම අරමුණු කරනකොට ඒක වර්තමාන සිතම අරමුණු කරනවායි කියන්නට බෑ. බැරි ඒ අරමුණු කරන සිත අරමුණු කරනු ලබන සිතයි කියන මේ දෙක එකවර පවතින්නට බෑ. මොකද එක සිතක් ඇති වෙනකොට අනිත් සිත නෑ. අපිට පුළුවන් අනුන්ගේ සිත එහෙම දැනගන්න. يعني සමහර අවස්ථාවලදී අපිට පේනවානේ කවුරු හරි තරහව ගිහින් කතා කරන විට එහෙම නැත්නම් මේ තරහවෙන් යුතුව ඉන්නා බව දකින විට අපට ඒ තනත්තාගේ තරහසිත අරමුණු වෙනවා. ඒ තරහසිත අරමුණු වීම තමයි දැන් තරහවකින් ඉන්නේ කියලා දැනගන්න. ඒ තරහසිත අරමුණු වෙනවා. දැන් මොහොත තරහ ගිහින් කියලා අපි හිතමු. ඒ සිත අරමුණු කොට ඒ වර්තමාන අරමුණු කොට ඒ තරහසිත අපි අරමුණු කරන්නේ අපේ චක්සුද්්වාරික සිතකින් නෙවෙයි. සෝතද්්වාරික, ගහනද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික සිත් වලින් නෙවෙයි මනෝද්්වාරික සිත්. අන්නේ ධම්මාරම්මණය විශාල එකක්. ඒක ඇතුළත් වෙනවා පසාද. දැන් පසාද කියන ඒ චක්කුප්පසාද, සෝතප්පසාද, ඝානප්පසාද, ජීවහප්පසාද, කායප්පසාද කියන මේ පස වර්ණේ ප්‍රසාද රූපේ කියන්නේ ඒ ප්‍රසාද රූප ඇසින් දැනගත හැකි. ඒ කියන්නේ චක්කු විඤ්ඤය, සෝත විඤ්ඤය, ඝාන විඤ්ඤය, જીවහා විඤ්ඤය, කාය විඤ්ඤය කියන.
චක්කු සෝත ඝාන જીවහා කාය කියන මේ ద్వාරයන්ගෙන් ඒ කියන්නේ ඒ ద్వාරික සිත් වලින් අරමුණු කළ හැකි එකක් නෙවෙයි. චක්කු ප්‍රසාදයේ වේවා සෝත ප්‍රසාදයේ වේවා ඒ ප්‍රසාද පසම. ඒ ප්‍රසාද පහම අරමුණු කළ හැක්කේ මනෝද්වාරික සිත් වලින්. ඒ නිසා ඒ ධම්මාරම්මණයට ඒවා ඇතුළත් කොට තිබෙනවා. ධම්මාරම්මණයට ඇතුළත් වූ ඒ ප්‍රසාද මනෝ විඤ්ඤයයි. මනෝ විඤ්ඤයයි කියන්නේ මනෝද්වාරික සිත් වලින් දැනගත හැක්කේ. චක්කු විඤ්ඤය වන්නට නම් මොකක්ද? චක්කු විඤ්ඤය වන්නේ ප්‍රසාදේ නෙවෙයි. චක්කු විඤ්ඤය වන්නේ වර්ණ රූපය. සෝත විඤ්ඤය වන්නේ ප්‍රසාදයක් නෙවෙයි. සෝත විඤ්ඤය වන්නේ ශබ්ද රූපය. ඝාන විඤ්ඤය වන්නේ ගන්ධ රූපය. જીවහා විඤ්ඤය වන්නේ රස රූපය. කාය විඤ්ඤය වන්නේ පොට්ටබ්බ රූපය. ඉතින් ප්‍රසාදේ කියන්නේ වර්ණයකුත් නෙවෙයි, ගන්ධයකුත් නෙවෙයි, රසයකුත් නෙවෙයි, පොට්ටබ්බයකුත් නෙවෙයි. ඒක තේරෙනවනේ? වර්ණයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ පොට්ටබ්බයක් හෝ නොවේ ප්‍රසාදේ. ඒ ප්‍රසාද බවක් තියෙනවා. ඒ ප්‍රසාදේ කිව්වේ මහා භූත එකතු තැනක මහා භූතයන්ගේම ඇතිවන ස්වභාවය ප්‍රසාදේ කියන්නේ. මහා භූතයන්ගේ උපය කියලා ඒක නම් කරන්නේ. ඒක කර්මය නිසා හටගන්නා රූප ධාතුව. ප්‍රසාද. ඉතින් රූප ධාතු වෙනස් වෙනවා. චක්සු ප්‍රසාද රූපය සෝත ප්‍රසාද රූපය හා සමාන නැහැ, ඊට වඩා වෙනස්. සෝත ප්‍රසාද රූපය ඝාන ප්‍රසාද රූපයට වඩා වෙනස්. ඒවායේ ප්‍රසාද බව චක්කු විඤ්ඤය නෙවේ. සමහර විටක ඒ බඳු රූපය මෙන්න මෙතනයි ඒක තියෙන්නේ මේ ස්වභාවයයි කියලා ඒ රූපය දක්ත හැකි. සමහර රූපය කියන්නේ ප්‍රසාද රූපය නෙවේ. ඒ ප්‍රසාද රූපය යම්කිසි පඨවි ධාතු අසුරු කොටයි තිබෙන්නේ. තනිව තිබෙන්නට බෑ ප්‍රසාදය. ප්‍රසාදයේ තිබෙන්නේ ධාතුන් අසුරු කොට. ඒ ධාතු නිසානේ හටගන්නේ. ඒකනේ ඒවට උපාදාන රූපේ කිව්වේ. ඒ නිසානේ ওই චක්කු ප්‍රසාදය ගැන කතා කරන විට චක්සු ප්‍රසාදය තනිව උපදනා ධර්මයක් නෙවෙයි. එක රූප කලාපයක තිබෙන එක රූපයක් චක්සු ප්‍රසාදී. ඒ රූප කලාපය දක්වන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා, චක්කු ජීවිත නැත්නම් ජීවිත චක්කු. චක්කු දසක කලාපය. පඨවි ආදී ධාතු සතරක්, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන හතරක්, ජීවිතේන්ද්‍රිය රූපයක්, චක්කු ප්‍රසාදයක් කියන මේවා එක් ගොඩ මේ විටිය තමයි චක්කු දසක කලාපය. ඉතින් ඒ පේනවා චක්කු ප්‍රසාදය කියන එක රූප කලාපයක තිබෙන එක රූපයක්. ඒ නිසා ඒ කලාපයේ වූ අනිත් රූප වලින් යම් යම් දෙයක් නැත්නම් ඒ රූප පුඤ්ජයේම යමක් කෙනෙකුට දකින්නට පුළුවන්. ඒ දකින්නට පුළුවන් නම් එහි තිබෙන වර්ණ රූපය. වර්ණ රූපේ රූපාරම්භය. ඇහැට යොමු වන්නේ ඒකනේ. ප්‍රසාදය කියන එක ඇහැට යොමු වන දෙයක් නෙවෙයි. ඒක සිතින් දත යුතු මනෝ විඤ්ඤාය ධර්මයක්. අන්න එහෙම තේරුම් ගන්න. ඒ අපි කොයි දේ දැක්කා අපිට දකින්නට පුළුවන්ව තිබෙන්නේ මොනවද? ඒ ඇසට යොමු වෙන දෙයක් පමණ. ඇසට යොමු වන්නේ වර්ණය. අනේකයි තියෙනවා. ඒ නිසා ප්‍රසාදය කියන එක ඇසින් දැකිය හැක්කක් නෙවෙයි. ඒ ප්‍රසාදයේ තිබෙන්නේ යම් රූප පුඤ්ජයක නම් ඒ රූප පුඤ්ජයේ වූ වර්ණ රූපය හැන් දකින්නට පුළුවන්. ඒ ප්‍රසාදය නෙවෙයි. ප්‍රසාද බව නෙවෙයි. ප්‍රසාද බව මනෝ විඤ්ඤාණය. ඒ විදිහමයි සෝත ප්‍රසාද, ඝාන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද කියන
මේ ප්‍රසාද පිළිබඳව තත්ත්වය. ඒවා ධම්මාරම්මණයට ඇතුළත් වන්නේ ඒ නිසා. ඊළඟට සුකුම රූප 16ක් තිබෙනවා. සුකුම රූප කීවේ ඊට ප්‍රතිවිරුද්ධ අනිත් රූප තමයි ඕලාරික රූප කියන්නේ. ඕලාරික සුකුම. ඕලාරිකේ කීවේ සුකුම කියන්නේ සිවුම් කියන එකනේ. ඕලාරිකේ කියන්නේ ඊට විරුද්ධ තේරුම. එහෙනම් කියන්නට තියෙන්නේ ගොරෝසු. ඒ ඕලාරික රූප 12ක් තිබෙනවා. ඒ ඕලාරික රූප 12 තමයි ප්‍රසාද 5ක්, විෂය රූප 7ක්. ප්‍රසාද 5 කිවේ ඔය චක්කු, සෝත, ගාන, જીවහා, කාය කියන 5. විෂය රූපේ කිවේ ඒ චක්සු ප්‍රසාදෙහි ගැටෙන රූපාරම්මණය, සෝත ප්‍රසාදෙහි ගැටෙන ශබ්දාරම්මණය, ගාන ප්‍රසාදෙහි ගැටෙන ගන්ධාරම්මණය, જીවහා ප්‍රසාදෙහි ගැටෙන රසාරම්මණය, කාය ප්‍රසාදෙහි ගැටෙන පඨවි, තේජෝ, වායු. එතකොට ඒවා තිබෙනවා 7ක්. විෂය රූප 7යි. ඒ 5යි 7යි 12යි. ඒ 12ටයි කියන්නේ ඕලාරික රූප. ඕලාරික. ඒ විදිහේ ගැටීම් නෑ සුකුම රූපවල. දැන් චක්සු ප්‍රසාද රූපාරම්මන කියන දෙකේ මොන විදිහේ හෝ ගැටීමක් තිබෙනවා. ඕනෝන් හැපීමක්, යොමු වීමක් තිබෙනවා. එහෙම තත්වයක් නෙවෙයි සුකුම රූපවල තිබෙන්නේ. සුකුම රූපේ එලෙස ගැටෙන බවක් නැහැ. ඒ නිසා ඒවාට සුකුම රූපේ. ඒවා ආපෝ ධාතුව ඉන්න එකක්. අර මූල ධාතු 4න් එකක් ආපෝ ධාතු. ඒ ධාතුව ඇතුළත් වන්නේ සුකුම රූප කියලා. ආපෝ ධාතුව ඉන්ද්‍රිය, පුරුෂින්ද්‍රිය, ජීවිතින්ද්‍රිය රූපය, පරිච්ඡේද රූපය, ආහාර රූපය, වස්තු රූපය, ඔය ආදී රූප 16ක් තිබෙනවා. ඒවා කිත් හැකි මෙතනින්. ඒ රූප 16ක්. ඒවට කියන්නේ සුකුම රූප 16. ඊළඟට සියලුම සිත් 89ම. දැන් සිතක් කෙනෙකුට කාගේවත් සිතක්. ඕ තමාගේම සිතක්. චක්කු විඥාණයෙන් දැනගන්නට බෑ. සෝත විඥාණයෙන් දැනගන්නට බෑ. දැන් අපට කෙනෙකුට තරහා ගියයි කියලා ඒ තරහා දැන් තරහා සිතකින් ඉන්නේ කියන එක අප සිතට ගන්නෙ නැත්නම් අපි ඒ ගැන සිතා ගන්නෙ නම් ඒ තැනත්තාගේ රූපය දැකලා තමයි. මේ රූපය දැකලා රූපය කියන්නේ තරහා ගියාම ඇතිවන මුහුණේ ඇතිවන වෙනස දැකලා අපි හිතනවා අපි දැනගන්නවා මේ තැනත්තාට දැන් තරහා ඇති වෙලා. නමුත් ඒ චක්කු විඥාණයෙන් මේ රූපය දැක්කේ ඒ දක්නා රූපය ඒ දකින්න චක්කු විඥාණයෙන් දුටු රූපය වර්ණ රූපය. ඒ වර්ණ රූපානුසාරයෙන් අපි හිතාගන්නේ මේ තැනත්තා දැන් තරහ ඇති වෙලා. නමුත් ඒ තරහ ඇති වූ බව චක්කු විඤ්ඤාණය නෙවෙයි. චක්කු විඤ්ඤාණය නෙවෙයි ඒක මනෝ විඤ්ඤාණයෙන් දැක්ක. මනෝ විඤ්ඤාණ. ඒ නිසා රූපාරම්මණය මිසක චක්කු විඤ්ඤාණයෙන් හෝ චක්සුද්්වාරික සිත් වලින් දැනගන්නට බෑ වෙන කිසිවක්. චක්සුද්්වාරිකව සිත් වේගයක් ලැබෙනවා නම් ඒ දැනගන්නේම රූපාරම්මණය එය වර්තමාන රූපාරම්මණය. කෙනෙකුගේ තරහව, ප්‍රීතිය ආදී කොට ඇති ඒ සිත පිළිබඳ කවරක් තවත් කෙනෙක් දැනගන්නවා නම් ඒ අවස්ථාවේදී ඒ දෙවනාගේ සිත පිළිබඳව තවත් කෙනෙක් දැනගන්නවා නම් ඒ දැනගන්නේ වර්තමාන සිතක් පිළිබඳව තවත් කෙනෙකු තවන්ට උපදනා සිතින් දැනගන්න. ඒ මනෝද්වාරික සිත් වලින් දැනගන්න. එදින් ඒ සිත් සියල්ලම 89ක් අකුසල් සිත් ආදී කොට ඇති ඒ සිත් 89ම ධම්මාරම්මන. චෛතසික 52ම ධම්මාරම්මන. චෛතසික 52ක්. සිත් වල උපදනා චෛතසික. ඒ චෛතසික වලින් සමහර චෛතසික බොහොම ප්‍රකට ඒවානේ. ප්‍රකට ඒවායි කියන්නේ තේරුම් ගන්නට අරමුණු කරන්නට පහසු
ලෙහෙසි චෛතසික ටික. දැන් ප්‍රීතිය කියන්නේ තමන්ට හෝ අනුන්ට ඇති වුණොත් ඒ ප්‍රීතිය අරමුණු කරන්නට පුළුවන් තවත් කෙනෙකුට නැත්නම් තමන්ටම ඇතිවන්නා වූ සිතින්. ඒ මොකද ඒ ප්‍රීතිය ප්‍රකටයි. ප්‍රකටයි කියවේ ඒ ප්‍රීතිය නිසා ඇතිවන ශාරීරික වෙනසක්ද තේනවා. තේනවා මුහුණේ පිපුණු ගතිය ආදී වශයෙන් එහෙම වෙනසක්. ඒ ප්‍රීතිය ඒ නිසා දැන් මෙහුට ප්‍රීතියක් ඇති වෙලා තිබෙන්නේ නේ. ඔහු ප්‍රීතිමත්වයි සිටින්නේ කියලා දැනගන්න. ඒ විදිහට සමහර චෛතසික නම් තේරුම් ගන්නට අමාරු එකක් තිබෙනවා. ප්‍රීතිය, සොම්නස, නැත්නම් දුම්නස, ද්වේෂය, ඇතැම් විටක ලෝභය කෙනෙකුට ඇතිව තිබෙන ඒවා ප්‍රකටව අල්ලා ගන්නට පුළුවන් චෛතසික ප්‍රකටව ගැටෙන්නේ. තවත් සමහරක් ඒ තරම්ම ප්‍රකට නැති ඒවා. ඒ කොමාරි චෛතසිකද ධම්මාරම්මණයට ඇතුළත්. ධම්මාරම්මණය. ඊළඟට නිබ්බාන, නිර්වාණය. නිර්වාණය අරමුණු කරන්නේ ඒකාන්ත වශයෙන් මොන සිත් වලින්ද? ලෝකෝත්තර සිත් වලින්. ලෝකෝත්තර සිත් අටෙනුයි නිර්වාණය ඒකාන්ත වශයෙන් අරමුණු. නිර්වාණය අනේකාන්ත වශයෙන් අරමුණු කළ හැකියි. නිවනක් ඇත්තේය. නිවන මෙබඳුය ආදී වශයෙන් අරමුණු කිරීමේ හැකියාවක් තවත් සිත් 11කට තිබෙනවා. 11කට ඒ නිසා නිවන අරමුණු කරන ඒ සිත් වලින් නිර්වාණය අරමුණු කොට ඒ සිත් උපදිනවා. එතකොට ඒ නිර්වාණයද ධම්මාරම්මණය. ඒ නිවන ඇසින් දකින්නට බෑ. කනින් අහන්න නිවන ගැන අහන්නට පුළුවන්. නමුත් නිවන සෝත විඤ්ඤය නොවේ. ඒ චක්කු විඤ්ඤය, සෝත විඤ්ඤය, ධාන විඤ්ඤය, ජීවහා විඤ්ඤය, කාය විඤ්ඤය නොවේ. මනෝ විඤ්ඤය. ධම්මාරම්මණයට නිවන ඇතුළත්. දැන් ඔය කීවේ පරමාර්ථ ධර්ම. පසාද රූප, සුකුම රූප, චිත්ත, චේතසික, නිබ්බාන. සියල්ලම පරමාර්ථ ධර්ම. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන පරමාර්ථ සතරට මේ කියන ලද ධර්ම ටික ඇතුළත් වෙනවා. පසාද, සුකුම රූප කියනකොට රූප පරමාර්ථය, චිත්ත, සිත 89 චිත්ත පරමාර්ථය, චේතසික, චෛතසික පරමාර්ථය, නිබ්බාන, නිර්වාණ පරමාර්ථය. ඒ ධම්මාරම්මණයට ඇතුළත් වූණු ධර්ම වශයෙන් දැක්විය හැකි මොනවද? රූප කොටසක් විතරනේ. ඖදාරික රූපේකී ඒ රූප 12. නෑ ඒනොත් ඖදාරික රූප වලින් 7ක් නේ. අර පසාද කියන එක ඇතුළත් වෙන්නේ ධම්මාරම්මණයට. පසාද රූප ඇතුළත් වෙන්නේ ධම්මාරම්මණය. එතකොට පසාද රූපයි සුකුම රූපයි ආවම රූප 21ක් තිබෙනවා. ඒ රූප 21ම ධම්මාරම්මණයට ඇතුළත්. එතකොට ධම්මාරම්මණයෙන් පිට තිබෙන්නේ රූප 7යි. ඒ රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන කියන පහ. ඒ පහටනේ රූප 7 ඇතුළත් වෙන්නේ. ඒ ටික හැර අනිත් ඔක්කොම ධම්මාරම්මණයට යන්නේ. ඒකට රූප වලින් 21ක් ධම්මාරම්මන. පසාද රූපයි සුකුම රූප 16යි. සිත් සියල්ලම ධම්මාරම්මන. චෛතසික සියල්ලම ධම්මාරම්මන. නිර්වාණය ධම්මාරම්මන. දැන් පරමාර්ථ සියල්ලම සම්පූර්ණයි. පරමාර්ථ ධර්ම. ඊළඟට තව තිබෙන්නේ කුමක්ද? ඉතිරි වෙලා පඤ්ඤප්ති කියන එක. පඤ්ඤප්ති කියන්නේ ප්‍රඥප්ති කියන්නේ. ඒ ප්‍රඥප්තියින් කියන්නේ මොනවද? සියලුම පැනවීම. නැත්තම් පරමාර්ථ නොවන සියල්ලම දක්වන්නේ ප්‍රඥප්ති කියන්නේ.
ප්‍රඥා. ලෝක ව්‍යවහාර. ලෝක ව්‍යවහාර. දැන් පරමාර්ථ සතර කීවේ චිත්ත චෛතසික රූප නිබ්බාන මේ සතර නම්. මේ සතර තමා විද්‍යමාන ධර්ම වශයෙන් තිබෙන්නේ. තවත් විදිහකින් කියනවා නම් ඇතිවීමේ හේතුන් ප්‍රත්‍යයන් නිසා ඇතිවන්නා වූ පරමාර්ථ තුනක් තිබෙනවා. පරමාර්ථ වශයෙන් බෙදෙන තුනක්. ඒ තමයි චිත්ත චෛතසික රූප. ඒ විදිහේ ඇතිවීමක් නැති අසංකත ධාතු වශයෙන් දැක්වෙන එක පරමාර්ථයක් තිබෙනවා. ඒ තමයි නිබ්බාන පරමාර්ථය. මෙන්න මේ පරමාර්ථ සතර හැර අනිත් සියල්ලම ප්‍රඥප්ති. ඉතින් ඒ ප්‍රඥප්තියින් කියන ඒවා තිබෙන්නේ මේ පරමාර්ථ ඇසුරෙහි යන්නට. පරමාර්ථ ඇසුර. දැන් අපි ලෝකේ තිබෙන නැත්නම් උපදවන ඇති කරන තනන දේවලට යම් යම් නම් කියනවා. නම් කියනවා. දැන් අපි මේකට කියනවා මේ මෙහෙම හදාලා තියෙනවා. මේකට කියනවා ගෙය කියලා. ගෙය. ඒ ගෙයයි කියන මේ ව්‍යවහාරය ලෝකෙහි තිබෙන ව්‍යවහාරයක්. ගෙය. ගෙයයි කියනකොට අපට එක්තරා ආකාරයක පිහිටි වස්තු සමූහයකගේ එකතුවකින් දැනුණු දෙයක් පිළිබඳ හැඟීමක් එනවා. ගේ කියනවා. එතකොට වචන වශයෙන් ගයයි කියන්නේ එකක් හැටියට ගෙය. නමුත් එතන තිබෙනවා ද්‍රව්‍ය වශයෙන් ද්‍රව්‍ය මහත් සම්භාරයක් ගොඩක්. ඒ ද්‍රව්‍ය සම්භාරයකින් ගොඩනගන ලබ දෙයක් මේ ගේ කියලා ව්‍යවහාරය කරා. අන්නේ ඒ ව්‍යවහාරය ඒ පිළිබඳව තිබෙන යම් කිසි ආකාරයක් සලකාගෙනයි ඒ නම ලෝකෙහි ව්‍යවහාර වන්නේ. ගේ කියන ව්‍යවහාරයට ඇතුළු වෙන්නේ නැහැ මේ පුටුව කියන ව්‍යවහාරය. මොකද පුටුවයි ගයයි කියනකොට වෙනසක් තිබෙනවා. මොකක්ද වෙනස? මේ ආකාර නානත්වයයි තිබෙන්නේ. ඒ කියන්නේ ඒ සතහන රූපාකාරය කියන මේ වෙනස. ධර්ම වශයෙන් සලකනවා නම් ගේ හැදුනේ මොනවයින්ද කියලා. ඉතින් අපිට කියත හැකි උඩු ගඩොල් සිමෙන්ති ලී ඔයාදී ද්‍රව්‍ය සියල්ල. පුටුව හැදුනේ මොනවයින්ද? ලී වලින්. හොඳයි අපි ලී අර ද්‍රව්‍ය සම්භාරයයි ඔක්කොම. තව අන්තිමටම බෙදුවොත් බෙදලා අන්තිමටම බෙදුවාම අපට ලැබෙන්නේ මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ සතර. මේ සතරට ගෙය කියනවා. මේ සතරට පුටුවයි කියනවා. එහෙම කියන්නේ නැහැ. නමුත් මේ සතර එකතු වෙලා දැනුණු දේ වල තිබෙන ආකාර නානත්වය සලකා තමයි මේ ලෝකෙහි ව්‍යවහාර තිබෙන්නේ. ඒ ව්‍යවහාර තමා ප්‍රඥාප්ති කියන්නේ. සමහර ඒ ව්‍යවහාර ඇත්තෙන්ම පරමාර්ථ වශයෙන්ම තිබෙන දේ හැඳින්වීමට කරන ව්‍යවහාර. ඒවට දැන් අපි සිත ගැන කතා කරමු. දැන් සිත කියන වචනය ගත්තොත් ඒ වචනය භාෂාවක තිබෙන වචනය සිත. ඒ භාෂාවක තිබෙන ඒ වචනයෙන් අඟවන්නේ යම් කිසිවක්. මොකක්ද අඟවන්නේ? ඒ සිතේ කියන ධර්මය අඟවන්නේ. ඒ ධර්මය ගතහොත් සිතේ කියන ධර්මය ගේ වගේ මේ ද්‍රව්‍ය සම්භාරයකින් ඇතිවුණු වස්තුවකට එහි ආකාරය සලකාගෙන කරන ව්‍යවහාරයක් නෙවෙයි සිතේ කියන්නේ. සිත කියන්නේ අරමුණු දැන ගැනීම වශයෙන් ඇතිවන්නා වූ ස්වභාව ශක්තියකට ධර්මයකට.
සිතේ කියන්නේ. සිතේ කියන මේ නම ඒක වචනයක් මේ වචනයකින් යමක් නම් අඳුන්වන්නේ අංගපත්. ඒ වචනය සිත කියන මේ වචනේ පමණක් නෙවෙයි. කවර භාෂාවකින් හෝ වෙන භාෂාවකින් පාලි භාෂාවෙන් චිත්ත කියන මන කියන තවත් ඉංග්‍රීසි ආදී වෙන මොන භාෂාවකින් හෝ සිතේ කියන මේ ධර්මය හැඳින්වීමට නම් ඒ වචනය යොදන්නේ. ඒ වචනය නම් ප්‍රඥප්තියක් තමයි. නමුත් ඒ වචනයෙන් කියවෙන්නේ විද්‍යමාන වූ පරමාර්ථය. ඒ නිසා ඒ ප්‍රඥප්තියේ තිබෙන වෙනසක් මොකක්ද වෙනස? ඇතීම දෙයක් පිළිබඳව කියන වචනයක් දැවි ඊට කියනවා විද්‍යමාන පඤ්ඤාති. අන්න ඒ විදිහේ ප්‍රඥප්ති පිළිබඳව තිබෙනවා ඉදිරියට අපට දැනගන්නට ඕන විශේෂ කරුණු. සාමාන්‍යයෙන් දැනගන්නට තිබෙන්නේ ප්‍රඥප්තිය කියන්නේ මේ පරමාර්ථ සතරට ඇතුළත් නොවන සියල්ලම. ප්‍රඥප්තිය. පරමාර්ථ වලට ඇතුළත් නොවන සියල්ල. ප්‍රඥා. මේ ප්‍රඥප්තියෙහි එල්බගෙන අපට සිත් උපදිනවා. සමහර සිතක් උපදවා ගන්නට ප්‍රඥප්තියමයි ආරම්භ වන්නේ. ප්‍රඥප්තිය වෙන එකකින් බෑ සිත උපදවා ගන්නට. දැන් එහෙම ඒවත් තිබෙනවනේ. අපි ධ්‍යාන සිත් ගැන කතා කරා. ධ්‍යාන සිත්. දැන් ප්‍රථම ධ්‍යානයේ, ද්විතිය ධ්‍යානයේ ආදී අපි සිත් ඉගෙන ගත්තානේ. ඒ සිත් වල මොනවද අරමුණු? ප්‍රථම ධ්‍යාන සිතේ අරමුණ පඨවි ආදී ධාතුන් නෙවෙයි. එහෙම නැත්නම් ඒ විදිහේ පරමාර්ථ ධර්මයක් නෙවෙයි. ප්‍රථම ධ්‍යාන සිතේ අරමුණ. මොකක්ද අරමුණ? ප්‍රඥප්තියක් අරමුණ. ප්‍රඥප්තිය. සමහර විටක කේසාදී ප්‍රඥප්තිය. කේසා කියන්නේ ප්‍රඥප්තියක් මිසක කේසා කියන්නේ පඨවි ධාතුවට නෙවෙයි. පඨවි ධාතු කියන්නේ පඨවි ධාතු. කේසා කියන ව්‍යවහාරයක් තිබෙන්නේ ඒ පඨවි ධාතු ප්‍රධාන කොට හටගත් ධර්ම පුඤ්ජයක් කේසා කියන්නේ. නමුත් මේ කේසා කියන ප්‍රඥප්තියෙහි එල්බගෙන උපදනා සිතක් විය හැකි ප්‍රථම ධ්‍යාන සිත. එහෙම නැත්නම් අපි ගනිමු ඒ කේසාදී කොටස නැ අසුභ උද්දුමාතකාදී අසුභයක් අරමුණු කොට. ඒ උද්දුමාතකාදී අසුභයක් ඒක ප්‍රඥප්තිය. අපි කියන ඉදිමුණු මල සිරුරය. ඉදිමුණු මල සිරුරේ ඉතිරි උද්දුමාතක. ඒක ප්‍රඥප්තිය. පරමාර්ථයක් වශයෙන් නෙමෙයි ඒ අරමුණ. පරමාර්ථයක් අරමුණු කරනවා නම් පඨවි ධාතුව හෝ ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව ආදී කොට ඇති. එහෙම දෙයක්. එහෙම නැත්නම් සිතක් එහෙම අරමුණු කරනවා නම් ඒක පරමාර්ථයක්. දැන් කසිනයක් වගේ. ඒ කසිනේ කියන්නේ පරමාර්ථයක්ද ප්‍රඥප්තියක්. ඒක ප්‍රඥප්තියක්. ප්‍රඥප්තිය ඒ කසින මණ්ඩලය ඉදිරියේ තබාගෙන භාවනා කරලා ඒ කසින මණ්ඩලයෙන් ගන්නා උද්ඝාන නිත්ත අනතුරුව ප්‍රතිභාග නිත්ත කියන එක ලබාගෙන තමයි ධානයට පැමිණෙන්නේ. ඒ ධානයට අරමුණු වනේ ප්‍රතිභාග නිමිත්තේ කියන කසිනය පරමාර්ථ වශයෙන් විද්‍යමාන දෙයක් නෙවෙයි. ඒක ඇතයි කියා ඇඟෙන නමුත් පරමාර්ථ වශයෙන් විද්‍යමාන නොවන ස්වභාවය. නැත්තම් ඒ ප්‍රඥාප්තිය. අනේ ප්‍රඥාප්තිය. එතකොට එහෙම ප්‍රඥාප්තියෙහි එල්බගෙන අපට සිත් උපදින. දැන් අපි මේසේ ගැන කතා කරන විට අපි මේ යම් කිසි තැනකට ගිහිල්ලා මේසයක් ගන්නට ඕන. මේ මේසේ වටිනාකම කීයක්ද මේක කීයකටද විකුණන්නේ? ඒ හැම අවස්ථාවලදීම අපි හිතන්නේ මොකක් ගැනද? මේසය ගැන. ඒකේ තියෙන පඨවි ධාතු ගැන, ඒකේ තියෙන ආපෝ ආදී ඒවා ගැන නෙවෙයි මේසය ගැන. එතකොට මේ මේසය අපේ සිතේ අරමුණ. සිතින් අරමුණු කරන්නේ මේසය. ඒ මේසය කියන්නේ ප්‍රඥප්තියක් මිසක පරමාර්ථයක් නෙවෙයි. අනේ එහෙම බලන විට ඒ ප්‍රඥප්තියන අරමුණු කොට අපට උපදනවා සිත්. ඒ ප්‍රඥප්තිය වැටෙන්නේ මොන අරමුණු කොටද? ධම්මාරම්මණය කියන අරමුණු කොට. ඒකට
ඒ ධම්මාරම්මණය ඒ නිසායි විශාල ආරම්මණය කියලා කියනවා. ආරම්මන වශයෙන් සැලකෙන විට ධර්ම රාශියක් ඇතුළත් වෙනවා. ඒයින් පිටවන, ඒ කියන්නේ එයට ඇතුළත් නොවන පරමාර්ථ තිබෙන්නේ රූප පරමාර්ථයෙන් ඒක දේශයක්. රූප පරමාර්ථය ගණන් වශයෙන් දක්වනවා 28 රූප කියලා. ඒ රූප 28න් 7ක් පමණයි මේ ධම්මාරම්මණයෙන් පිටවත්. ඒ 7 තමයි රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන කියන මේ පහට ඇතුළත්. අනේ මෙහෙම ඒ ආරම්මන පිළිබඳව දැනගන්නට ඕන. ආරම්මන සංග්‍රහයේදී ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්මාරම්මන කියන මේ අරමුණු ගැන දැනගන්න. දැන් අරමුණ කියන්නේ උමකටද? ඒ ආරම්මන, ආලම්බන කියා වචන දෙකක් පාවිච්චි කරනවා ඒවට. රූපාරම්මන කියලා වචනයක් තිබෙනවා. රූපාලම්බන කියලා වචනයක් තිබෙනවා. රූපාරම්මන කියන්නේ රම්ම ධාතුවේ නැති වෙන. රම්ම කියන්නේ නිකන් ඇලෙන ස්වභාවය. චිත්ත චෛතසික ධර්මයන් මෙයට පැමිණ ඇලේ කියන තේරුමක් ඇතිව රූපාරම්මන කියලා. ඒ ඇලෙනවයි කියන එකෙන් අදහස් කරන්නේ ලෝභ වශයෙන් ඇලෙන එක නෙවෙයි. අරමුණු ගැනීම වශයෙන් ඇලීමක්සේ දැක්වීමක් එතන තියෙනවා. ඒ වචනාර්ථ වශයෙන්. අනිත් එක රූපාලම්බන. ආලම්බන කියන්නේ එල්බෙන කියන තේරුම. රූපාලම්බනේ කියන්නේ ඒ චිත්තචෛතසික ධර්ම මේ රූපයෙහි එල්බේ. හරියට දුර්වලයෙකු සැරයටියක එල්බ සිටින්නාක් මෙන් සිත හා චෛතසික අරමුණක එල්බගෙන සිටි. අරමුණක් නැතිව සිතකට ඇතිවන්නට බෑ. ඒ අරමුණක එල්බෙන්නට ඕන. යන්නේ එහෙම ඒ තේරුමෙන් ආලම්බන කියලා කියනවා. එහෙම ඒ ආරම්මන ආලම්බන කියන මේ දෙකෙන් දැක්වෙන ඒ අරමුණු වල එල්බගෙනයි සිත් උපදින. ඉතින් ඒ සිත් දැනගන්නට ඕන මොනවද මේ වාහි එල්බගෙන උපදනා සිත්. දැන් අපි ද්වාරික වශයෙන් ගන්නවා නම් චක්සුද්්වාරික සිත් 46 අරමුණ වන්නේ වර්තමාන රූපාරම්මන. සෝතද්්වාරික සිත් 46 අරමුණ වන්නේ වර්තමාන ශබ්දාරම්මන. ගාහනද්්වාරික සිත් 46 අරමුණ වන්නේ වර්තමාන ගන්ධාරම්මන. ජීවහද්්වාරික සිත් 46 අරමුණ වන්නේ වර්තමාන රසාරම්මන. කායද්්වාරික සිත් 46 අරමුණ වන්නේ වර්තමාන පොට්ටබ්බාරම්මන. එතකොට එතන මේ 46 වශයෙන් දැක් වූ ඒවා පිටිකොට ගත් කල්හි ලැබෙන්නේ සිත් 54 කියලා අපි ඉගෙන ගත්තනේ. කාමාවචර සිත් 54. ඒ කාමාවචර සිත් 54 ඒ අවස්ථාවලදී රූපාරම්මනෙහි, ශබ්දාරම්මනෙහි, ගන්ධාරම්මනෙහි, රසාරම්මනෙහි, පොට්ටබ්බාරම්මනෙහි එල්බගෙන හට ගන්නවා කියන එක අප තේරුම් ගන්නට. ඊළඟට මනෝද්වාරික තියෙනවානේ 67ක්. ඒ මනෝද්වාරික සිත් 67යි අරමුණ වන්නේ ඒ රූපාදී අරමුණු පසක් ගන්නට පුළුවන්. මනෝද්වාරික සිත් වලින් රූපාරම්මන, ශබ්දාරම්මන කියන මේවා කාල භේදයක් නැතිව අතීත, වර්තමාන, අනාගත ඒවා අරමුණු කරනවා. ඒ නිර්වාණය ඒ රූපාදී අරමුණු පහ නේ රූපාදී අරමුණු පහ ඊළඟට ධම්මාරම්මණය කියවේ නිර්වාණ ප්‍රඥප්තිය නැතුළත් ඒ ධම්මාරම්මණය ඒ චිත්තචෛතසික රූප කියන ඒවා නම් ධම්මාරම්මණයට ඇතුළත් වන්නේ චිත්තචෛතසික රූප. අපි කියවන ධම්මාරම්මණයට ඒවත් ඇතුළත් වෙනවා කියලා. පසාද සුකුම රූප චිත්තචෛතසික.
ඒ වාට තිබෙනවා කාල භේදයක්. කාල භේදයක් කියනවනේ. මොකද සිත ගන්නවා. සිත අතීත සිත, වර්තමාන සිත, අනාගත සිත. එහෙම කාල භේදයක්. සිත පිළිබඳ. චෛතසික පිළිබඳවත් එහෙමයි. රූප පිළිබඳවත් එහෙමයි. ඒ මොකද ඒවා ඇති වෙන ධර්ම. ඇති වෙන ධර්ම වේ නම් ඇතිවන්නේ කලින් තිබිලා ඇති වෙනව නෙවෙයි. ඒ කියන්නේ ඇති වෙන එක එවේලේ ඇතිවක්. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒකට ඊළඟට ඇති වෙන්නේ ඒකම ඇති වෙනව නෙවෙයි. ඒ ඇති වෙන්නේ තව එකක් ඇතිලා. ඉතින් අර ඇති වෙලා නැති වුණු එක ඒක අපි කියනවා අතීතයි කියලා. දැන් ඉපද පවතින එකට කියනවා වර්තමානයි. තවමත් උපන්නේ නැහැ, හටගත්තේ නැහැ. ඒක අනාගතයි. ඒ භේදය තිබෙන්නේ මොනවටද? ඇති වෙන ධර්ම වලට. ඒ අනාගතේ කියන ධර්මය ඒ අනාගතය කියන්නේ මේ දැන් සලකන විට අනාගත. තව මොහොතකින් මේක වර්තමානයට එනවනේ. ඒක හට ගන්නවා. අන්න ඒ වගේ ඒ අනාගත අතීත වර්තමාන අනාගත කියන්නේ මේ කාල භේදය මොනවටද තිබෙන්නේ? රූපාදී පංචස්කන්ධයට. රූපාදී පංචස්කන්ධය කියවේ චිත්තචෛතසික රූප කියන පරමාර්ථ තුනට. ඒවටයි ඒ කාල භේදය. චිත්තචෛතසික රූපේ කියවත් ස්කන්ධ පංචකයයි නැත්නම් පංචස්කන්ධය කියවත් ඒ වචන වශයෙන් වෙනස්. නම් ධර්ම වශයෙන් ගන්නා විට රූපස්කන්ධය කියවේ රූප 28. වේදනාස්කන්ධය කියවේ චෛතසික පරමාර්ථයෙන් චෛතසික පරමාර්ථයට ඇතුළත් ධර්මයන්ගෙන් එකක්. සංඥාස්කන්ධය කියවේ චෛතසික පරමාර්ථයෙන් එක ධර්මයක්. සංස්කාරස්කන්ධය කියවේ චෛතසික පරමාර්ථයෙන් ධර්ම 50. චේතනාව ප්‍රධාන කොට ඇති චෛතසික 50. විඥානස්කන්ධය කියන්නේ චිත්ත පරමාර්ථය. එතකොට චිත්ත චෛතසික රූප කියවත් රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ කියවත් ඒ කියන්නේ මේ එකම ධර්ම සමූහයන්ට. ඒවාට තිබෙනවා ඇතිවීමක්, පැවැත්මක්, නැතිවීමක්. උපාද, තිති, භංග. ඒ උපාද, තිති, භංග කියන අවස්ථා තුනකට පැමිණෙන ස්වභාවය යම් ධර්ම කෙනෙකුට තිබේ නම් ඒවා අතීත, වර්තමාන, අනාගත කියන කාල භේදයට ඇතුළත්. එහෙම කාල භේදයකට නොයැටෙන ධර්ම තිබෙන්නේ එහෙමනම් මොනවද? නිර්වාණය. එහෙම කාල භේදයක් නැති විද්‍යමාන වූ පරමාර්ථ ධාතු. අනිත් ඒවා තමයි කාල භේදයකට වැටෙන්නේ නැත්තේ ප්‍රඥප්තිය කියන්නේ. ප්‍රඥප්තිය කියන්නේ හුදු පැනවීම මාත්‍රයක්. ඒ වාට මේක අතීතයි, මේක වර්තමානයි, මේක අනාගතයි කියලා පෙන්වන්නට එකක් නැහැ. අතීත වෙන්නට නම් හට ගන්නා දෙයක් වෙන්න. ඒ හටගෙන නැති වුණාම ඒක අතීතයි. තාම හටගත්තේ නැති දෙයක් ඉදිරියේදී හට ගන්නට හැකි. ඒක අනාගත කිව්වේ. වර්තමාන හටගෙන පවත්නා දෙයටයි වර්තමානයි කියන්නේ. ඉතින් එහෙම එකක් නෙවෙයි ප්‍රඥප්තිය. අපි එතන සිතාන තවසකි. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති යතං සිද්ධි විච්ඡේතමෝ කියා. සබ්බේ සංඛාරා දුක්ඛා යදා පඤ්ඤාය පස්සති යතං සිද්ධි විච්ඡේතමෝ කියා. සබ්බේ ධම්මා අනාත්තා යදා පඤ්ඤාය පස්සති යතං සිද්ධි විච්ඡේතමෝ කියා. දුක්ඛපත්තා දුක්ඛා ප්‍රපත්තා දුක්ඛය සෝකපත්තා දුක්ඛා සති පාරිමු. ආකාශත්ථාච කුම්මත්ථා දේවා නාගාමිතිකා පුඤ්ඤන්තං විද්වා සංගතං සාසනං. ආකාශත්ථාච කුම්මත්ථා දේවා නාගාමිතිකා පුඤ්ඤන්තං විද්වා සංගතං සාසනං. ආකාශත්ථාච කුම්මත්ථා දේවා නාගාමිතිකා පුඤ්ඤන්තං විද්වා බුද්ධයන්තු සුවං සදං.